ආයිබෝන් දරුවනි අපි මේ තාක්ෂණයේ දියුණුව හා පරිසරය යටතේ තුන්වෙනි කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. විශේෂයෙන් මේකදී අපි සාකච්ඡා කරන්නේ වායුගෝලයේ වැදගත්කම හා සම්බන්ධ. දැන් අපිට ආහාර නැතුව දින කිහිපයක් ඉන්න පුළුවන්. ජලය නැතුවත් පැය කිහිපයක් ඉන්න පුළුවන්. ඒත් ඔබගේ නහය මෙහෙම වැහුවොත්, කට මෙහෙම වැහුවොත් එහෙනම් ජීවයට අපිට මේ වාතයත් එක්ක තියෙන බැඳීම ඊටාම වැදගත්. දරුවනේ සමහර වෙලාවට හොඳ ශාක සහිත පරිසරයක් තියෙනවා නම් අපිට හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. ඒත් මේ කාර්මීකරණයත් එක්ක ලෝකයේ පරිසරයේ තියෙන මේ වායුගෝලයේ දූෂණය වීම ක්‍රමානුකූලව වැඩි වෙගෙන ගිහින් තියෙනවා. හැබැයි මේක ඊට පස්සේ අය තාක්ෂණයම පාවිච්චි කරලා වායුගෝලය පිරිසුදු කරන විවිධ ක්‍රමවේදයන්ට අපි දැන් යොමු වෙලා තියෙනවා. ඉතින් නූතන ලෝකයේ බුද්ධිමත් මිනිසා වායුගෝලයේ වැදගත්කම හඳුනාගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේ වායුගෝලයේ තියෙන සංයුතිය මොනවද? මේ සංයුතිය නිසා අපිට මොන බලපෑම් දෙන්න වෙන්නේ? ඒ වගේම සමහරක් වායුන් තියෙනවා සුළු වශයෙන් තිබ්බත් ලොකු බලපෑමක් ඇති කරන්න. ඒ විතරක් නෙමෙයි දැන් ස්වභාවික වායු තියෙනවනේ පුතාලා. ඒ ස්වභාවික වායුන්ට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ කෘතිම වායුත් තියෙනවා. හරි. ස්වභාවික වායුන්ට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ කෘතිම වායුනුත් තියෙනවා. එතකොට මේ කෘතිම වායුන් ගත්තොත් එහෙම මේ කෘතිම වායුන්ගේ බලපෑම මොන ආකාරයෙන්ද තියෙන්නේ කියලා අපි බලමු. තරුණේ අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ වායු ගෝලයත් ස්තර වලට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි මේ පරිවර්තී ගෝලය. පරිවර්තී ගෝලය, ස්තර ගෝලය, මීසෝ ගෝලය සහ තාප ගෝලය කියලා. පරිවර්තී ගෝලය, ස්තර ගෝලය, මීසෝ ගෝලය හා තාප ගෝලය කියලා අපේ අධ්‍යයනය තහා ස්තර වලට වෙන් කරලා තියෙන මේක භෞතිකව වෙන් වෙච්ච වෙන්වීමක් නෙමෙයි. අපි අධ්‍යයනයේ පහසුව තහා යම් වෙනස් වීම ආරම්භ වන ශේෂ්ඨ අරගෙන තමයි මේක කතා කරන්නේ. ඉතින් මේ වගේ සුළු වෙනස් වීම විය හැකියි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම අපි හිතමුකෝ මෙන්න මේ තියෙන අපේ පෘථිවිය කියලා. එතකොට පෘථිවියේ ඉඳලා මේ පෘථිවියේ මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 15ක් විතර යනකම් අපි කියනවා පරිවර්තී ගෝලය තියෙන්නේ කියලා. පොළවේ ඉඳලා කිලෝමීටර් 15ක් විතර වෙනකම් මේකට අපි කියනවා පරිවර්තී ගෝලය කියලා. පරිවර්තී 15ක් කිලෝමීටර් විතර වෙනකම්. එතකොට මෙන්න මේ මට්ටමේ ඉඳලා කිලෝමීටර් 50ක් විතර යනකම් අපි කියනවා ස්තර ගෝලය කියලා. මේක විවිධ පොත්පත්වල විවිධ ආකාරයෙන් දක්වලා තියෙන්නත් පුළුවන්. මේකට අපි කියනවා ස්තර ගෝලය කියලා. මෙතන 15යි නම් මේ 15ත් 50යි කිලෝමීටරුත් අතර ප්‍රමාණය තමයි ස්තර ගෝලයට අයිති වෙන්නේ. ඊට පස්සේ මෙතනින් එහා පැත්තේ තියෙනවා පුතේ මීසෝ ගෝලය. මීසෝ ගෝලය. සාමාන්‍යයෙන් කිලෝමීටර 80ක් 85ක් විතර වෙනකම් කිලෝමීටර නම් තියෙන්නේ මේ 50 ඉඳලා 85ක් විතර නම් තියෙන්නේ මීසෝ ගෝලය. මෙතනනොත් එහාට අපි සාමාන්‍යයෙන් කිලෝමීටර් 500ක් විතර වෙනකම් අපිට අධ්‍යයනය සඳහා වැදගත් වුණ පිටත කොටස අපි මම රතු පාටෙන් දක්වන්නම්. අපි කියනවා තාප ගෝලය කියලා. තාප ගෝලය.
තාප ගෝලය කියලා මේක සාමාන්‍ය කිලෝමීටර් 500ක් විතර වෙනවා. right මේක තාප ගෝලය. මේක මීසෝ ගෝලයට අයිති වෙන කොටස. ඊට පස්සේ මේක ස්තර ගෝලයට අයිති වෙන කොටස. මේ ටික පරිවර්තී ගෝලයට. අකුරු නම් පේනවා මදිනේ. right. මේ දැන් පෘථිවියනේ. නම් මේ මුහුදු මට්ටමේ ඉඳලා 15 නම් පරිවර්තී 15 ඉඳලා 50 දක්වා මේ කොටස ස්තර ගෝලය 50 ඉඳලා 85 දක්වා මීසෝ ගෝලය. මීසෝ ගෝලයෙන් එහා පැත්ත අපි 500ක් විතර අධ්‍යයන සඳහා ගන්න කොටසට අපි කියනවා තාප ගෝලය. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේකෙදි උෂ්ණත්ව විචලනය. ඒ කියන්නේ ඔබ දන්නවා අපේ පොළවෙන් එපිටට යන්න උෂ්ණත්ව විචලනයක් තියෙනවා. ඒ වගේම තමයි වායු වල ඝනත්ව විචලනයක් තියෙනවා. නේද? මෙන්න මේ වායු වල ඝනත්ව විචලනය සහ උෂ්ණත්ව විචලනය භූගෝල විද්‍යාඥයෝ විසින් හඳුනාගෙන මේ ගෝලවලට ලෝකයේ අපේ පෘථිවියේ ඉවත තියෙන නැත්නම් පෘථිවියෙන් එපිට තියෙන වායු ගෝලය කොටස් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා මෙන්න මේ පරිවර්තී ගෝලය ගත්තොත් එහෙම මේ පරිවර්තී ගෝලය තුල වායු ඝනත්වය අධිකයි. දැන් මෙන්න මේ පරිවර්තී ගෝලය ගත්තොත් මේක මොකද වෙලා තියෙන වායු ඝනත්වය ඊටම වැඩි පරිවර්තී ගෝලය. හරි. හැබැයි මේ පරිවර්තී ගෝලයෙන් එහාට ගිහිල්ලා ස්තර ගෝලයේ වෙද්දී මොකද වෙන්නේ ඝනත්වය අඩුයි. හරි. මේ ඝනත්වය අඩු වෙනවා. ඒ වගේම ස්තර ගෝලවලුත් එළියට යද්දී උෂ්ණත්වය මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් පරිවර්තී ගෝලයේ වායු ඝනත්වය අධිකයි. හරි. ඒට ඉහළට යද්දී උෂ්ණත්වය අඩු වෙනවා. ස්තර ගෝලයේ වෙද්දී වායු ඝනත්වය අඩු වෙනවා. තාත් ඉහළට යද්දී උෂ්ණත්වයත් මොකද වෙන්නේ? අඩු වෙනවා නේ. ඒ කියන්නේ බලන්න දැන් මෙන්න මේ කොටසනේ පුතේ මම මේ කොටසනේ පරිවර්තී ගෝලය කියලා ගත්තේ. මේ හරිය වායු ඝනත්වය වැඩි. හැබැයි මෙතනින් එළියට යද්දී මේ හරිය වගේ නෙවෙයි මේ හරියේදී උෂ්ණත්වය අඩුයි. ඊළඟට ස්තර ගෝලයනේ තියෙන්නේ. හරි ස්තර ගෝලය ගත්තොත් එහෙම ස්තර ගෝලේ මෙන්න මේ ස්තර ගෝලය ගත්තොත් ස්තර ගෝලේ වායු ඝනත්වය පරිවර්තී ගෝලයට වඩා අඩුයි. හරි පෘථිවියේ මේ මට්ටමට වැඩිය මේ මට්ටමේදී වායු ඝනත්වය එන්න අඩු වෙනවා වගේම මොකද වෙන්නේ? උෂ්ණත්වයට ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. හරි. එතකොට අපි දන්නවා මේ ලෝකේ විවිධ පාරිසරික ගැටලු ඇති වෙන්න හේතුව තමයි විශේෂයෙන්ම මේ සුළු වශයෙන් තියෙන වායුන් වල සංයුතිය වෙනස් වීම. අපි දන්නවා ලෝකේ ඔක්සිජන් සංයුතිය වෙනස් කරන්න ටිකක් අපහසුයි. ඒ වගේම නයිට්‍රජන් කියන්නේ නිෂ්ක්‍රීය කෙනෙක්. එයා වෙනස් වෙන්නෙම නැති තරම්. එතකොට ඔක්සිජන් තමයි වෙනස් වුණොත් වෙනස් වෙන්න පුළුවන් කෙනා. හැබැයි සුළු වශයෙන් තියෙන වායුන් ඒ වගේම තමයි මිනිසා විසින් නිර්මාණය කරන වායුන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වායුන් වල බලපෑම නිසා මොකද වෙන්නේ? ලෝකයේ විවිධ පාරිසරික ගැටලු වලට මුහුණ පාන්න තියෙනවා. හරි. අපි ගත්තොත් ලෝකේ මේ ප්‍රමාණයන් පුතේ රටෙන් රට ප්‍රදේශයෙන් ප්‍රදේශය වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. මේ තියෙන්නේ ඔබට දලාගයන් පමණයි. ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ නිෂ්ක්‍රීය වශයෙන් තියෙන සක්‍රියතාව ඉතාම අඩු ප්‍රතික්‍රියාශීලීතාව ඉතාම අඩු බර වායුවක් නයිට්‍රජන් කියන කෙනා 78ක් පමණ ඉන්නවා. ඒ වගේම ඔක්සිජන් ඊළඟට ඉන්න කෙනා මෙයා 120ත් 21ත් අතර ප්‍රමාණයක් තියෙනවා ඔක්සිජන් වායුව. දැන් සමහර වෙලාවට ওই කැලෑ කැපීම් ඒ වගේම පරිසර දූෂණක ක්‍රියාවලියන් නිසා මේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි පුතේ තුන්වෙනිට ඉන්නේ ආගන් කියන නිෂ්ක්‍රීය වායුව. මේක නිෂ්ක්‍රීය වායුවක්. මෙයා ප්‍රතික්‍රියාශීලීතාවයක්
ප්‍රතික්‍රියා නොකරන තරම්. ඊට පස්සේ ඊළඟට තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් 0.04ක් විතර තියෙනවා. ඊට අමතරව ජල වාෂ්ප තියෙනවා. මේ ජල වාෂ්ප කියන කෙනා H2O ගෑස් එක මේ ජල වාෂ්පත් මුහුද ආසන්නයේදී වැඩි වෙනවා. ජලාශ ආසන්නයේදී වැඩි වෙනවා. වනාන්තර ආසන්නයේදී සාමාන්‍ය මට්ටමක් තියෙනවා. හැබැයි කාන්තාර වගේ ප්‍රදේශවලදී මේ ජල වාෂ්ප ප්‍රමාණය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එහෙනම් නයිට්‍රජන් 78ක් විතර තියෙනවා. ඔක්සිජන් 21ක් විතර තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් ආගන් ගත්තොත් 0.9ක් විතර තියෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් 0.4ක් විතර ජල වාෂ්ප ප්‍රතිශතය රටින් රට ඒ වගේම තියෙන ජියෝග්‍රැෆිකල් සිටුේෂන් එක එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම භූගෝලීය වාතාවරණය අනුව ජලාශයක් අවට මුහුද අවට ජල වාෂ්ප බහුලයි. වනාන්තරයක් උඩ උත්සේදනය නිසා ජල වාෂ්ප බහුලයි. හැබැයි කාන්තාර පරිසරයක් හෝ මුඩුබිමක් තුල මෙන්න මේ ජල වාෂ්ප ප්‍රතිශතය ඊටම පහළ මට්ටමක තමයි පවතින්නේ. අපි ගත්තොත් එහෙම මීට අමතරව සුළු වශයෙන් තියෙනවා නියෝන්, ඒ වගේම හීලියම්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්‍රජන් වගේ වායු, ඊට අමතරව ඇමෝනියා, කාබන් මොනොක්සයිඩ් මෙයා නියෝන්, හීලියම්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්‍රජන්, මේකට අපි කියනවා කාබන් මොනොක්සයිඩ්, ඇමෝනියා වගේ වායුන් අපිට සුළු අතර වායුන් විදිහට තියෙනවා. හැබැයි මේ ඔක්කොම වගේ ස්වභාවික වායුන් විදිහට තමයි තියෙන්නේ. ඊට අමතරව පරාග වගේ දේවලුත් අපිට දක්නට ලැබෙනවා. ඝනාංශු, දූවිලි වගේ දේවල් අපිට දක්නට ලැබෙනවා. බලන්න. දැන් මේකේ තියෙනවා මේ නයිට්‍රජන්, ඔක්සිජන් ආදී විදිහට තියෙනවා මේ ජල වාෂ්පත් යම් කිසි ප්‍රතිශතයක් තියෙනවා. පුතේ ප්‍රධාන වශයෙන් ලෝකයේ තියෙන වායු ප්‍රධාන සහ අංශු මාත්‍ර එහෙම නැත්නම් මේජර් ඇන්ඩ් මයිනර් කියලා අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හරි? මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වායු ගෝලීය සංයුති වෙනස් වීමේදී මේ මේජර් කට්ටිය ඉන්නවනේ. මෙයාලා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අංශු මාත්‍ර විදිහට තියෙන මයිනර් කට්ටිය තමයි සුළු වශයෙන් තියෙන කට්ටිය තමයි මාරු වීම සිද්ධ වෙන්න හැකියාව තියෙන්නේ. අපි දන්නවා මේ අංශු මාත්‍රවල සංයුතිය වෙනස් වීම වායු ගෝලීය සංයුතිය වෙනස් වෙනවා. එතකොට අපි දන්නවා වායු ගෝලීය සංයුතිය වෙනස් කරන්න පුළුවන් අංශු මාත්‍ර වායු විදිහට අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් CO2 කියලා කියනවා. CO2 මීතේන් කියලා කියනවා අපි CH4 right. එතනින් පස්සේ මේ වාෂ්පශීලී ක්ලෝරින්කృత හයිඩ්‍රෝකාබන් වගේ කට්ටිය ඉන්නවා. ඊට අමතරව මිනිසා විසින් හදපු මෙන්න මේ CFC, HCFC, ඒ වගේම PFC, ඊට අමතරව තියෙනවා SF6 වගේ වායුන්, R600 වගේ වායුන්, ඒ වගේම ඕසෝන් වායුව, ඒ වගේම විකිරණශීලී වෙනත් වායු, වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් SOX කියලා කියන අපි SOX කියලා කියන්නේ පුතේ මෙන්න මේවට SO2 සහ SO3 වගේ වායුන්ට NOx කියලා කියන අපි NO සහ NO2 කියලා වායුන්ට අපි හඳුන්වනවා. ඉතින් මේ වායුන් ලෝකයේ තියෙන ඊටාම සුළු වශයෙන්. ඔබ දන්නවා මේ CFC, HCFC වගේ වායුන් පරණ ශීතකරණ වලට ඒ වගේ පරණ වායු සමීකරණ වලට ගත්ත ශීතකාරක වායු. මේ ශීතකාරක වායුව ඕසෝන් ස්තරයට ළඟා වුණොත් මේ ඕසෝන් ස්තරය ඉතා ශීඝ්‍රයෙන් විනාශ කිරීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම තමයි අපි දන්නවා මෙන්න මේ SOX NOx වගේ වායුන් විශේෂයෙන්ම අපි දන්නවා ඉදිරියට අපි කතා කරනවා ඔය ප්‍රකාශ රසායන ධූමිකාව වගේ දේවල් ඇති කරන්න මෙන්න මේ NOx සහ ඔය වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් දායක වෙනවා. ඒ වගේම ඔය NOx SOX වගේ වායුන් ඒ කියන්නේ මේවා අම්ල වැසි වගේ දේවල් ඇති කරන්න දායක වෙනවා. ඒ වගේම තමයි අපි ඔය මේ වාෂ්පශීලී ක්ලෝරිනීකృత හයිඩ්‍රෝකාබන් ගත්තොත් එහෙම මේවත් පරිසරයේ වෙනස් චුළු වෙනස් වීමක් පවා ඒ අදාළ ප්‍රදේශයට දැඩිව බලපාන්න පුළුවන්. දැන් ඕසෝන් කියන කෙනත් එහෙමම තමයි සමහර වෙලාවට ඕසෝන් ඔය තියෙන ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම කියන දෙකම හානිකර වෙන්න පුළුවන්. හරි. ඊට අමතරව සමහරක් වෙලාවට යම් යම් පරීක්ෂණ කටයුතු සඳහා නිපදවපු විකිරණශීලී වායුන් තියෙනවා. මේ විකිරණශීලී වායුන් විශේෂයෙන්ම වායු ගෝලය තුල තිබිලා මිනිසුන්ට ආග්‍රහණය වුණොත් මේවා පිළිකාකාරක වෙන්න පුළුවන්. ඒ වගේම ශ්වසන ආබාධ ඇති කිරීමේ හැකියාවක් ඇති වෙනවා මේ වායු ගෝලය තුල මේ වගේ හානිකර අංශු මාත්‍ර වායුන් වැඩි වුණොත් එහෙම. අපි බලමු තවදුරටත්. පුතේ විශේෂයෙන්ම විවිධ අහිතකර වායුන් වායු ගෝලයට එකතු වෙන ආකාර අපි බලමු. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් අපි දන්නවා කොහොමත් ප්‍රශ්වාසයේදී එකතු වෙනවා. අපි දැන් ඔන්න මිනිසා වෙන්න පුළුවන්, ශාක වෙන්න පුළුවන්. මේවා ප්‍රාශ්වාස කරද්දී අපි දැන් ඔන්න හුස්මක් හෙලද්දී මොකද වෙන්නේ? අපෙන් පිට වෙන වාතය තුල කාබන් ඩයොක්සයිඩ් අඩංගු වෙනවා. එතකොට වාතයට මෙන්න මේ CO2 එකතු වෙන විශේෂයෙන් පොසිල ඉන්ධන ඒ වගේම ජෛව ස්කන්ධ දහනය ඒ වගේම ජෛව ස්කන්ධයේ වියෝජනය මගින් සිද්ධ වෙනවා. අපි දැන් ගත්තොත් එහෙම කාර් එකක්. දැන් මේ කාර් එකේ මොනවද දහනය වෙන්නේ පාවිච්චි වෙන්නේ? එක්ක පෙට්‍රල් එහෙම නැත්නම් ඩීසල්. හරි. ඒතර මේ පෙට්‍රල් හෝ ඩීසල් දහනය වීම කියන්නේ දහන ප්‍රතික්‍රියාවකදී මොකද වෙන්නේ? අපි දන්නවා මේ පෙට්‍රල් හෝ ඩීසල් කියන්නේ හයිඩ්‍රෝකාබන් එකක්. මේක ගෑසුත් වෙන්න පුළුවන් නේ. ලංකාවේ නැත්තර ජනප්‍රිය නැති වුණාට. ඒතර මෙන්න මෙයා ඔක්සිජන් එක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි හදනවා. සමහරට මේක ජල වාෂ්ප විදිහට උදාහරණ වෙලාවලුත් තියෙනවා. මේක එක ක්‍රියාවක්. තව දෙයක් තමයි පුතේ මේ වගේම පොසිල ඉන්ධන. වගේම තව එකක් තමයි ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ කියලා කියන්නේ සමහරට මිය ගියපු සතුන් වෙන්න පුළුවන්. ඔය දර වෙන්න පුළුවන්. ඒ වගේම ජීවේ නැති වෙච්ච ශාක වෙන්න පුළුවන්. මේ වගේ ජෛව ස්කන්ධ දහනය වුණොත් ඔය කැලෑ කැපීමේදී අපි කැලෑ ගිනි තියනවා. සමහරට දරලි පෙව් වෙනවා. මේ වගේ ක්‍රියාවලිය වලත් දැන් අපි දර කියලා ගත්තොත් ඒකෙදි සිද්ධ වෙන්නේ පුතේ මේට සමාන ක්‍රියාවලියක්. ඒ වගේ තියෙන්නේ හයිඩ්‍රෝකාබන් CXHYOZ. එතකොට මේවත් දහනය වෙලා හැදෙන්නේ කලින් විදිහටම කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි. මේක දහනය විතරක් නෙමෙයි. දහනයට සමාන ක්‍රියාවක් සිද්ධ වෙනවා වියෝජනයේත්. විශේෂයෙන්ම වියෝජක සුත්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හමුවේ මොකද වෙන්නේ? මේ හයිඩ්‍රෝකාබන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට වියෝජනය වීමත් සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ වන විනාශය නිසා ජෛව ස්කන්ධ වියෝජනය සිද්ධ වෙනවා සාමාන්‍ය මට්ටමකට වැඩිය වැඩි වශයෙන්. වාහන වලින්, කර්මාන්ත ශාලා වලින්, ඒ වගේම මේ දෙකටම අමතරව ඔය වනාන්තර ගිනි තැබීම, ඒ වගේම හේන් ගොවිතැන් වලදී වනාන්තර ගිනි තියෙනවා. මේ වගේ දේවල් නිසාත් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යන්න පුළුවන් තරමට නේද? දැන් අපි දන්නවා සාමාන්‍ය ප්‍රායෝගික වශයෙන් ඔය කළු දුම දාන වාහන නේ. දැන් සාමාන්‍ය දුම් පරීක්ෂණය කියලා පරීක්ෂාවක් පවත්වන්නේ වාහනයකින් පරිසරයට අහිතකර දුම් ගලා යෑම වළක්වන්න. අතට වළක්වනවා කිසි වෙලත් අවම කරන්න නේ. එතකොට වාහනයක
පූර්ණ දහනයක් වුණේ නැත්තම් මොකද වෙන්නේ? මේක පරිසරයට හානියක් වෙනවා වගේම අපිටත් හානියක් වෙන්නේ. ඇයි? ආර්ථිකය මොකද වෙන්නේ? ඔව් ඊටාම තෙල් වැඩ කරන තත්ත්වය ගොඩක් අඩුයිනේ. ඒ නිසා අපිට සාමාන්‍ය එන්ජින් එක ටියුන් අප් එකක් වගේ දෙයක් කරගත්තොත් මේ පූර්ණ දහනයක් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මේක පරිසරයටත් හොඳයි, අපේ සාක්කුවටත් වාසි සහගතයි. හරි. එතකොට මේ විශේෂයෙන්ම මේ තෙත් බීම් තියෙනවානේ. තෙත් බීම් කියන්නේ ගොඩක් වෙලාවට නිර්වායු සුද්ධජීවීන්ට හොඳ පරිසරයක්. මෙතනදි සිද්ධ වෙන අපි සුද්ධජීව විද්‍යාවේදී ඉගෙන ගත්තා ජීව වායු නිෂ්පාදනය. මේ සුද්ධජීව විද්‍යාවේ ඉගෙන ගත්ත ජීව වායු නිෂ්පාදනය වගේම දෙයක් තමයි ඔය මුඩුබිම් ආශ්‍රිතය කරන කෘෂි කර්මාන්තයෙන් සිද්ධ වෙන්නේ. මේකදී මේ කෘෂිකාර්මික ද්‍රව්‍ය වල අපි දැන් වගාව කරලා ඉතුරු වුණාට පස්සේ මොකද වෙන්නේ? මේවා නිර්වායු සුද්ධජීවීන් මගින් පැසෙනවා. පැසුණාට පස්සේ මොකද වෙන්නේ? මේ වගේ මීතේන් වායුව වාතයට එකතු වීම සිද්ධ වෙනවා. මීතේන් කියලා කියන්නේ CH4. CH4. දැන් මේ මීතේන් තව ඔය හරක් ඉන්නවනේ. විශේෂයෙන් වම ආරා කරන සතුන්. අපි දැකලා තියෙනවා සමහරක් ඔය සතුන් ඉන්නවා මෙයාලා ඉස්සරහ තනකොළ කාලා අයපාරක් ඒව වමාරලා කනවා. එතකොට මෙයාලගේ මේ ග්‍රන්ථිවල තියෙන නිර්වායු සුද්ධජීවී ක්‍රියාකාරීත්වය නිසා ඔය වමාරා කරන සතුන් නිසාත් මෙන්න මේ මීතේන් ප්‍රමාණය ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ජීවායු ටැංකිය වලත් මොනවද හදන්නේ අපි? නිර්වායු. ඔව්. තව ඔය මඩ වගුරු වලත් මොනවද මේ පිට වෙන්නේ? මීතේන් වායුව පිට වෙනවා. අපි මේ මීතේන්ට කියන තව නමක් මොකද්ද කියනම නම? දහන පෝෂක වායුව කියලා. දහන පෝෂක වායුව කියලා කියනවා අපි මීතේන්ට. මීතේන්ට අපි කියන CH4 වලට දහන පෝෂක වායුව කියලාත් අපි හඳුන්වනවා. හේතුව තමයි ওই ජීව වායු නිෂ්පාදන අපි නිපදවන්නේ මෙයා ප්‍රධානියා මෙයා. ඉතින් මේක දහනයට ලක් කරලා අපිට දැන් CH4 කියන මේ හයිඩ්‍රෝකාබන් එකක් නේ පුතේ. මෙයාවුත් ඔක්සිජන් එක දහනය කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය සහ ශක්තිය ගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය නිපදවා ගැනීම කිරීමට හැකියාව තියෙනවා. රයිට්. මම ඉස්සලා කිව්වා වගේ මේ වමාරා කන ගොවිපළවල් වල සතුන්. ගවයෝ, එළුවෝ, බැටළුවෝ මෙයාලා අධික ලෙස ඇති කිරීම නිසා අපි දන්නවා සමහරක් වෙලාවට සමහරක් රටවල් වල කෘෂි කර්මාන්තය සමග මෙන්න මේ සත්ව පාලනයත් අධික ලෙස සිද්ධ කරනවා. එතකොට මේ සතුන් ගොඩක් වෙලාවට නිදැල්ලට හරින්නේ ටික වෙලාවයි. ඉතින් ඒක නිසා මේ සතුන් මොකද කරන්නේ? පුළුවන් තරම් තමන්ගේ ශරීරය තුල තැම්පත් කරගන්නවා තනකොළ සහ වෙනත් ආහාර. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාලා නැවත වමාරා කෑමේදී මොකද වෙන්නේ? මෙයාලගේ ආහාර චීර්ණ පද්ධතිය තුල සිද්ධ වෙනවා නිර්වායු පැසීමක්. ආහාර ජීර්ණ පද්ධතිය තුල මේක ඇත්තටම නිර්වායු පැසීමක්. නිර්වායු පැසීම ක්‍රියාවලිය නිසා වාතයට මොකද වෙන්නේ? මීතේන් යනවා. දැන් මෙයාලා කන්නේ තනකොළනේ ගොඩක් වෙලාවට. තනකොළ කියනත් මොනවද පුතේ? හයිඩ්‍රෝකාබන්. මේකෙත් තියෙන මොනවද? CXHYOZ. දැන් මෙයාලත් මොකද කරන්නේ? රයිට්. මෙයාලා පැසීමේ ක්‍රියාවට දායක වෙලා මෙන්න මේ CH4 වායුව පිට කරනවා. හරි. රයිට්. එතකොට පුතේ අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වමාරා කන සතුන් උනත් ඒ ප්‍රදේශයට අවශ්‍ය ප්‍රමාණයට අපේ පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට අර අනවශ්‍ය පරිදි වර්ධනය වීම පාරිසරික ගැටලු මුහුණ පානවා. දැන් අපි අනිත් පැත්තට ගත්තොත් එහෙම සත්ව ගොම එහෙම මේ ගොම එහෙම මොකද වෙන්නේ? මල මුත්‍රා මේවා ජලාශ වලට එහෙම එකතු වුණොත් එහෙම අපි ඉස්සලා කතා කරා ජල ගෝලයේ විනාශ වීම සිද්ධ වෙන්න පුළුවන් කියලා. දරුවනේ දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ NOx වායු. NOx කියලා කිව්වොත් විශේෂයෙන් මම කලිනුත් කිව්වා ඔබට
NO සහ NO2 කියන දෙන්න. විශේෂයෙන්ම මේ නයිට්‍රජන් වායුව ඔක්සිජන් සමග බන්ධනය වුණොත් මේ NO සැදෙනවා. මෙන්න මේ NO ඔක්සිජන් සමග යලිත් බැඳිලා NO2 සෑදීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ NOx කියන වායු දෙක ප්‍රකාශ රසායන ධූමිකාව වගේ පාරිසරික හානි සිද්ධ කරන්න දායක වෙනවා. විශේෂයෙන්ම දන්නවා ඔය කොළඹ නගරයේදී එහෙම ඔබ හිරුවෙලිය තදින් තියෙන වෙලාවක සමහරට මේ ඇස් දැවිල්ලක් හැමේ කැසිල්ලක් වගේ එනවා. අපිට හිතනවා මේ දූවිලි වැදිලාද කියලා. දැන් සමහරට දූවිලි බලද්දි දූවිලි වැදිලත් නැහැ. අනේ ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට ප්‍රකාශ රසායන ධූමිකාව. ඔය ඔබට අහස දිහා බලද්දි මේ අහස නිකන් ඝන තිමිර පටලයකින් වැහිලා වගේ සමහර වෙලාවට දැනලා තියෙනවා කොළඹ නගරේදී. ඔබ අත්දැකලා ඇති මේ. ඒ වගේම තමයි මෙයාට හැකියාව තියෙනවා අම්ල වැසි ඇති කරන්න. හරි. මේ NO විශේෂයෙන් NO2 වගේ කෙනෙක් ගත්තොත් එහෙම මෙයාලා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා විශේෂයෙන්ම HNO2 සහ HNO3 කියන ප්‍රබල අම්ල හදන්න හැකියාව තියෙන නිසා මෙයාලට පුළුවන් මේවා වායු මේ හොඳට ජලයේ දිය වෙනවා. මෙයාලා ජලයේ දිය වෙලා මෙන්න මේ අම්ල වැසි ඇති කරන්න දායක වෙන මේ HNO3. දැන් මේ HNO3ට හැකියාව තියෙනවා සමහර වෙලාවට pH අගය 5.4ත් වැඩි අඩු කරන්න. දැන් උදාසීනයි කියන පොතේ pH අගය 7යිනේ. හැබැයි මෙයාට පුළුවන් pH අගය 5.4ත් වැඩි අඩු කරන්න. ඒක නිසා මේ වායුව ඊටම අනතුරුදායක වායුව. හැබැයි දැන් මේ වැඩේ වෙන්නේ වාහනවල දහනයේදී විශේෂයෙන්ම මේ අභ්‍යන්තර දහන එන්ජිමක් තුල. දැන් අපි ගත්තොත් එහෙම අපි නයිට්‍රජන් චක්‍රයේදී ඉගෙන ගත්තා. නයිට්‍රජන් චක්‍රයේදී මෙන්න මේ N2 කියන කෙනා මෙන්න මේ වගේ ත්‍රිත්ව බන්ධනයක් තියෙන. මේ බන්ධනය බිඳින්න අමාරුයි. ඒතර ගොඩක් වෙලාවට මේක බිඳින්න නම් අපි ඔය අකුණු ගැසීම් වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අකුණකදී මොකද වෙන්නේ? අධික ශක්තියක් පීඩනයක් එල්ල වෙනවා. එතකොට අපි මේ වැඩේ නයිට්‍රජන් කියන කෙනා බිඳහෙලන තව එකක් තමයි හේබ ක්‍රමය. කෘතිමව කරන මේ හේබ ක්‍රමයේ අධික උෂ්ණත්වයක් පීඩනයක් දෙනවා. මේට සමාන ක්‍රියාවලියක්ම වෙනවා. අපි ගත්තොත් එහෙම ඔබ දන්නවා වාහනයක අභ්‍යන්තර දහන එන්ජිමක් තුල. අපි ගත්තොත් එහෙම වාහනක මෙන්න මේ වගේ සිලින්ඩරයක් තියෙනවා. මම දාල අදහසක් ඔබට දෙන්නේ. මේ සිලින්ඩර එකේ මේ වගේ දහන කුටීරයක් තියෙනවා. මෙන්න මේ වගේ පිස්ටන් එකක් තමයි ඉහළ පහළ යාම සිද්ධ වෙන්නේ නේ. ඔබ මේවා ඉහළ පහළ යන්නේ. එතකොට මෙන්න මෙතනට අපි කියනවා දහන කුටීරය කියලා. මෙන්න මේ දහන කුටීරයේදී දහනය හොඳින් සිද්ධ වෙලා දහනය සිද්ධ වෙද්දී උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 12000ක් 40000ක් වගේ මට්ටමකට යනවා. එතකොට මෙයාගේ පීඩනයත් වර්ග මීටරයට කිලෝ පැස්කල් 400ක් විතර දල විදිහට යනවා. මේවා වෙනස් වෙනවා. එන්ජින් එකේ කැපැසිටි එක මත එන්ජින් එකේ ඩිසයින් එක මත මෙයා කියන්නේ වෙනස් වෙනවා. එතකොට මෙතනත් අධික උෂ්ණත්වයක් පීඩනයක් සිද්ධ වෙද්දී මොකද වෙන්නේ? දැන් මේ වාතය තුල මේක තුල තියෙන පෙට්‍රල් සහ ඉන්ධන සහ වායු. මේ වායු අතරේ තියෙනවා නයිට්‍රජන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඔක්සිජන් එක දහනය නිපදවලා ශක්තිය නිපදවනවා වගේම මෙන්න මේ වාතයේ තියෙන නයිට්‍රජන් වල කොටසක් සමහර වෙලාවට මෙන්න මේ අධික උෂ්ණත්වය සහ පීඩනය නිසා මොකද වෙන්නේ? ඔව්
නයිට්‍රජන් බන්ධන බිඳලා නයිට්‍රජනුයි ඔක්සිජනුයි එකතු වීමත් එන්ජිම් එක අභ්‍යන්තරය වෙන්න පුළුවන්. දැන් මේක එන්ජිම් එක විතරක් නෙමෙයි සමහර වෙලාවට අපි ගන්නවා කර්මාන්ත ශාලාවල තියෙන පුතේ විවිධ යන්ත්‍ර සූත්‍ර. මේ යන්ත්‍ර සූත්‍රත් මේ විදිහට අභ්‍යන්තර දහන එන්ජින් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේත් මේ ක්‍රියාවලිය සිදුවීමේ ඉඩකඩක් දක්නට ලැබෙනවා. හරි. එහෙනම් වාහන වලින් තමයි වාහන අපවාතය කියලා කියන්නේ එක්සෝස්ට් ගෑස් එක. කියන්නේ වාහනයක සයිලන්සරකින් එළියට එන වාතය තුල මෙන්න මේ NOx වායුව අපිට දක්නට ලැබෙනවා. හේතුව තමයි වාහන ධාවනයේදී එන්ජිම තුල සිදුවන අධික උෂ්ණත්වය සහ පීඩන ක්‍රියාවලිය තුලින් තමයි මෙතනින් වාතය විදිහට එළියට එන්නේ මෙන්න මේ NOx වායුව. දැන් අපි කිව්වා කාබන් ඩයොක්සයිඩ් මීතේන් NOx වායුන් කොහොමද වායු ගෝලයට එකතු වෙන්නේ කියලා. ඒ වගේම තමයි පුතේ විශේෂයෙන්ම මේ නයිට්‍රජන නඟු පහර පසේ තියෙනවා නයිට්‍රිකාරී බැක්ටීරියාව. හරි. එතකොට තව තියෙනවා නයිට්‍රිහාරීන්. එතකොට මේ නයිට්‍රිකාරීන් සහ නයිට්‍රිහාරීන් මොකද කරන්නේ? සමහරක් වෙලාවට මේ නයිට්‍රිකාරීන් මොකද කරන්නේ? අපි ගත්තොත් මෙන්න මේ නයිට්‍රජන් NH4 වෙලා NO2 ඍණ බවට පත් වෙලා NO3 ඍණ බවට පත්වීම සිද්ධ කරනවා. ඒ වගේම මේ නයිට්‍රිකාරීන් ඒ වගේම නයිට්‍රිහාරීන් මොකද කරන්නේ? පස නිසරු කරවන නයිට්‍රිහාරීන් මේ NO3 ඍණ NO2 බවට මේක N2O බවට පත් කරලා අය පාරක් මේක නයිට්‍රජන් බවටම පත් කරනවා. හරි. එතකොට මේ නයිට්‍රජන් අඩංගු පොහොර පසේ බැක්ටීරියා මගින් N2O ඒ වගේම NO2 සමහරක් වෙලාවට මේක NO හැදෙන වෙලාවල් තියෙනවා. පරිවර්තනය වීම මගින් අපිට මේ N2O සහ NOx වායුන් මුදා හැරීම සිද්ධ වෙනවා. හරි. ඒ වගේම තමයි මේ වාතයට වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් එකතු වීම ගොඩක් වෙලාවට තියෙන්නේ වාහනවල මේ නොදැවිච්ච පොසිල ඉන්ධන මගින්. මේ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් අපි දන්නවා දැන් ඔය සමහර වෙලාවට පෙට්‍රල් කුයිලයි කියලා කියනවානේ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? වායු ගෝලයට පෙට්‍රල් එකතු වෙලා නේ. වායු ගෝලයට පෙට්‍රල් එකතු වෙලා නේ. ඒ වගේම තමයි ඩීසල් ගඳයි කියලා කියනවා. ඩීසල් ගඳ දැනෙන්නේ කොහොමද? ඩීසල් වාෂ්ප වෙලා පරිසරයට එකතු වෙලා. භූමි තෙල් ගඳයි කියනවා. භූමි තෙල් ගඳ කොහොමද එන්නේ? ඔව් පරිසරයට භූමි තෙල් වාෂ්ප වෙලා ඒ වාෂ්පය අපේ නහයට වැදුනොත් තමයි අපිට මෙයා ගඳද සුවඳද කියලා දැනෙන්නේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඔය පෙට්‍රල් ටැංකිය එහෙම නැත්නම් ඩීසල් ටැංකිය නිසි පරිදි වෙහිලා තිබ්බේ නැත්නම් මේවා වාෂ්ප වීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට අපි දන්නවා වාහනවල එන්ජින් එකක් නිසි පරිදි ටියුන් අප් වෙලා තිබ්බේ නැත්නම් ඒකේ අර්ධ දානයක් නම් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව අපිට මේ නොදැවුණු පෙට්‍රල් නොදැවුණු භූමි තෙල් එහෙම නැත්නම් නොදැවුණු ගෑසුත් මුදා හැරෙනවා පරිසරයට. අපි විශේෂයෙන්ම නොදැවිච්ච පෙට්‍රල් නොදැවිච්ච ඩීසල් වලට කියනවා වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් කියලා. ඉතින් මේ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා පරිසරයේ ඔය ප්‍රකාශ රසායන දූමිකාව ඇති කරන්න දායක වෙන කෙනෙක්. ඒ වගේම මේවා වෙනත් පාරිසරික ගැටලුත් ඇති කරනවා. අපි දැන් කතා කරා මෙන්න මෙයාලා ගැන කාබන් ඩයොක්සයිඩ් මුදා හැරෙන ආකාරය ගැන CH4 ගැන ඊට පස්සේ අපි කතා කරා NOx වායුන් ගැන ඊට පස්සේ අපි කතා කරා වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් ගැන. වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් ගැන. දැන් මතකද ඔබට මෙන්න මේ කියපු දේවල්? කොහොමද උදාහරණ? හරි අපි ඉස්සරහට ගිහිල්ලා ඊට සාය පාරම් මේ ටික පොඩ්ඩක් ස්මරණය කරගමු.
විශේෂයෙන්ම මේ භාවිත කරන ලද ශීතකරණ. ඒ වගේ වායු සමීකරණ ගත්තොත් එහෙම මේවා අලුත් වැඩියා කරද්දී මේ වායු සමීකරණේ කොටසක් තියෙන පුතේ කොම්ප්‍රෙෂර් එක කියලා. මේ කොම්ප්‍රෙෂර් එක තුල තමයි ගොඩක් වෙලාවට මේ වාතය ක්ලෝරීනීකృత වාතය. මොනවද අපි දන්නේ ක්ලෝරීනීකృత වාතය? ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. ඊට පස්සේ හයිඩ්‍රජන් ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. මේවට අපිට ක්ලෝරීනීකృత හයිඩ්‍රෝකාබන් කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා හයිඩ්‍රෝකාබනයක් නේ. මේ හයිඩ්‍රෝකාබනේ CFC වෙද්දි වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් අයින් වෙලා ක්ලෝරින් දෙකක් හෝ තුනක් වැටෙනවා. දෙකක් වෙන්න තුනක් වෙනවා. ඊට අමතරව ෆ්ලෝරින් එකතු වෙනවා. මේක ක්ලෝරීනීකృత හයිඩ්‍රෝකාබන්. හයිඩ්‍රෝකාබන් එකට ක්ලෝරින් එකතු වෙනවා. හරි. හරි. ක්ලෝරින් ගත්තොත් සරි අපි හරි. ඒතර මේවත් ඔය පරණ වායු සමීකරණ සීතකරණ අලුත් වැඩියා වගේ සමහරට අපි බැහැර කරලා දානවා. වැඩක් නැහැ කියලා විසි කරනවා. විසි කරත් කවදා හරි මොකද වෙන්නේ? මේක දි รา පත් වෙලා මේකේ තියෙන CFC වාතයට එකතු වෙනවා. ඉතින් මේ CFC කියන කෙනා එහෙම නැත්නම් මේ ක්ලෝරීනීකృత හයිඩ්‍රෝකාබන් කියන කෙනා අපි දන්නවා වායු ගෝලයට ඉතාම හානිකරයි. විශේෂයෙන්ම ඕසෝන් චක්‍රයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. අපි ගත්තොත් තව කෙනෙක් ඕසෝන් කියන්නේ අස්ථායී වායුවක්. මේ අස්ථායී වායුව එකපාරම වාතයට එකතු වීමක් සිද්ධ වීම ඉතාම අල්ප වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. දරුවනේ අපි දන්නවා මේ සමහර වෙලාවට සමහර බහු අවයවයක ඒ වගේම කාබනික ද්‍රව්‍ය වාතයේ අසම්පූර්ණ විදිහට දහනය වෙලා. ඒ කියන්නේ පූර්ණ වශයෙන් දහනයට ලක් වෙන්නේ නැතුව සමහර වෙලාවට මේ ඔය බහුචක්‍රීය ඇරෝමැටික සංයෝග ඒ වගේම මේ පියරුන් වගේ ಜಾති නිපදවන්න ඉඩ තියෙනවා. හරි. ඒතොර මේ බහු අවයවයක සමහරක් කාබනික ද්‍රව්‍ය වාතයේ අසම්පූර්ණ විදිහට ඒ කියන්නේ අපි ගත්තොත් මෙහෙම හිතන්නකෝ. ඔය කාබනික බහු අවයවයක වාතයේ හරියට දහනය වුනේ නැත්නම් එහෙම ඔය බහුචක්‍රීය ඇරෝමැටික සංයෝගය වගේම පියුරින් වගේ දේවල් සෑදීම් ඉඩකඩ තියෙනවා. රයිට්. ඔය වාතයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා කියලා පොසිල් ඉන්ධන ජෛව ස්කන්ධන වියෝජනය මගින් ඒ වගේම ඔය වනාන්තර කපා දැම්මනම් මේවා දහනය වෙද්දිත් වාතයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම තෙත්බිම් ආශ්‍රිතව කරන කෘෂි කර්මාන්තයේදී වමාරා කන සතුන්ගෙන් මොකද වෙන්නේ? වාතයට මීතේන් එකතු වෙනවා කියලා කිව්වා. මීතේන් අපි දහන පෝෂක වායු කියලා කිව්වා. ඒ වගේම වාහනවල අභ්‍යන්තර දහන එන්ජින් වලින් මෙන්න මේ NOx කියන වායුව මුදාහැරන බව අපි සාකච්ඡා කරා. ඒත් එක්කම ඔය නයිට්‍රජන් අඩංගු පස්සේ විශේෂයෙන්ම යූරියා වගේ පොහොරවලදී මෙන්න මේ නයිට්‍රිහාරී බැක්ටීරියාවන් නයිට්‍රිහාරීන් මගින් NO2 සහ N2O වගේ නයිට්‍රජන් ආශ්‍රිත NO වායුන් මුපදවනවා කියලා අපි කතා කරා. ඒ වගේම නොදැවුණු ඉන්ධන මගින් ඒ වගේම වාහනවල ඔය කාබියුරේටරෙන් ලීක් වෙන පෙට්‍රල් නිසා වාතයට වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් එකතු වෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම භාවිතා කරන ලද වායු සමගකරණ ඒ වගේ ශීතකරණ වගේ ද්‍රව්‍ය වලනොත් වාතයට විශේෂයෙන්ම ඔය CFC, HCFC වගේ ක්ලෝරීනීකృత හයිඩ්‍රෝකාබන් එකතු වෙනවා කියලා අපි සාකච්ඡා කරා. ඕසෝන් අපි කිව්වා කෙලින්ම වාතයට එකතු වීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි වක්‍රාකාරයෙන් එකතු වීම සිද්ධ වෙනවා. ඒ වගේම වාහනවල ඉන්ධනවල පිට වෙන හයිඩ්‍රෝකාබන් සූර්යාලෝකයේ හමුවේ ප්‍රතික්‍රියා කරලා විශේෂයෙන්ම ඕසෝන් නිපදවීම පහළ වායු ගෝලයේ සිද්ධ වෙනවා. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔය NOx සහ CXHY ඒ වගේම NOx ඒ වගේම O2
ප්‍රතික්‍රියා කරන පහළදී. ඒ කියන්නේ පහළදී O3 නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සමහර බහුවයක කාබනික ද්‍රව්‍ය අර්ධ වශයෙන් දහනය වුණොත් එහෙම බහුචක්‍රීය ඇරෝමැටික් සංයෝග පියුරෙන් ආදී සාධන බව අපි කතා කරා. මෙතන පුතේ අපි ප්‍රකාශ රසායන භූමිකාව යටතේ ඉස්සර නම් මේක සවිස්තරව කතා කරා. අපි සුළු වශයෙන් තමයි කතා කරන්න තියෙන්නේ. වාෂ්පශීලී හයිඩ්‍රෝකාබනයක් සහ NOx වායුවක් එක්ක ඔක්සිජන් එකතු වුණොත් එහෙම පුතේ O3 සෑදීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ NOx කියලා ගත්තොත් අපිට කියනනේ NO2 කියලා හිතන්නකෝ. NO2 ගෙන් NO සහ පරමාණුක O හැදුණා. මෙන්න මේ පරමාණුකෝ සහ O2 දෙන්න එකතු වෙලා තමයි O3 පහළ වායු ගෝලයේදී හැදෙන්නේ. හරි. අපේ ඊළඟටම බලන්න මෙන්න මේ හරිතාගාරය දෙසට. පුතේ අපි දන්නවා අපේ උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය අයිස් වලින් පිරලයි තියෙන්නේ. ඒ වගේම තමයි සමහර රටවල් තියෙනවා හිරු රශ්මිය ඍජුව ලැබෙන්නේ නැහැ. ඉතාම අල්ප වශයෙන් තමයි හිරු රශ්මිය ලැබෙන්නේ. ඉතින් මේ රටවල් වලට වගා කටයුතු කරගන්න විශේෂයෙන්ම හදන ගයක් තමයි හරිතාගාර ගෘහයක් කියලා කියන්නේ. මේ හරිතාගාර ගෘහය විශේෂයෙන්ම ප්‍රාරදෘශ්‍ය ප්ලාස්ටික් එහෙම නැත්නම් ওই ඝනකම් ඉටිරි වලින් එහෙම නැත්නම් වීදුරු වලින් හදන්න පුළුවන්. මේකේ අවශ්‍යතාවය තමයි ඇතැම් කිරණ වලට ඇතුල් වීමේ හැකියාවත් සමහර කිරණ වලට පිටවන්න දෙන්නේ නැතුවත් තියාගන්න එක. ඒ කියන්නේ ඇතුල් වෙන කිරණ සමහරක් රඳවාගෙන ශක්තිය අඩු කිරණ වලට එළියට යාමට නොහැවෙන පරිදි තමයි මේ ගෙවල් හැදෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ හරිතාගාර ගෘහයක් පාවිච්චි කරලා සෙල්සියස් අංශ කිහිපයකින් උෂ්ණත්වය ඉහළ දම්මා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ගත්තොත් එහෙම දරුවනේ අපි දන්නවා සමහරක් වෙලාවට ඔය ඉතුරු බේදයේ තියෙන රටවල් වලට තමයි මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. හැබැයි අපේ ලෝකයේ මෙන්න මේ ඕසෝන් චක්‍රය සහ ඒ අවට තියෙන මෙන්න මේ පෘථිවි වායු ගෝලය හරිතාගාර ගෘහයක් විදිහට ක්‍රියාත්මක වෙලා පෘථිවියට ලැබෙන කිරණ වලින් ශක්තිය කොටසක් පුතේ පෘථිවිය රඳවා ගන්නවා. මේක නිසා උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයකට ඉහළ යනවා. හැබැයි රාත්‍රී කාලෙදිත් මේ උණුසුම පෘථිවියේ පවතින නිසා තමයි පෘථිවියේ ජීවය පවතින්නේ. දැන් වායු ගෝලයක් නැති හෝ ඉතා තුනී වායු ගෝලයක් තියෙන බුධ වගේ ග්‍රහයකට දවල් කාලයේදී අධික උෂ්ණත්වයක් තිබ්බට රාත්‍රී කාලයේදී අයිස් මිදීම පවා සිද්ධ වෙනවා. එතකොට එතන ජීවයක් පවතින්න පුළුවන්ද? බැහැනේ. ජීවයක් පැවතීමට හැකියාවක් නැහැ. අපි දන්නවා ඉස්සෙල්ලා මේ හරිතාගාර ගෘහයක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. විශේෂයෙන්ම මෙන්න මේ ඍතු භේදය හොඳින් තියෙන පෘථිවියේ සමකයට වඩාත් උතුරයි දකුණයි ගත්තොත් එහෙම මෙන්න මේ උත්තර ද්‍රවය මේ වගේ පැතිවල විශේෂයෙන්ම හිම තියෙන්නේ. එතකොට තව සමකය ආසන්නයේ පුතේ ඔය තියෙනවා දැන් විශාල කඳු වැටි. මේ කඳු මුදුන් වලත් ගොඩක් වෙලාවට මිනිසුන් සමහරක් තැන්වල ජීවත් වෙනවා. එතකොට මේ ජීවත් වෙන මිනිසුන්ට විශේෂයෙන්ම තමන්ගේ වගා කටයුතු කරගන්නත් මේ හරිතාගාර ගෘහය කියන එක පාවිච්චි වෙනවා. හරිතාගාර ගෘහය. එතකොට මේක සාමාන්‍යයෙන් තියෙන්නේ මේ වගේ ගයක් මේ සම්පූර්ණම
සරලවම මේක සරල ගියක්. එච්චර සංකීර්ණ මුකුත් නැහැ. හැබැයි මේකේ විශේෂත්වය තමයි මෙන්න මේකේ මේ හැම පැත්තක්ම පුතේ මෙන්න මේ ගෙදර මේ හැම පැත්තක්ම 100% වැහිලායි තියෙන්නේ. හරි. මේක නිතර නිතර ඇතුල් වෙන්න එහෙම යන්නේ එන්නේ නැහැ. ඉතින් මේ කවරයක් පවා හදලා තියෙන්නේ. සමහරවිට මේකේ දොර පවා හරලා තියෙන්නේ. අර සූර්යාලෝකයේ ඇතුළට ආවට පස්සේ එළියට යන්න නැති වෙන්න මේ ඔක්කොම ඇතුළ පේන පාරදෘශ්‍යයි කියන ඇතුළ පේන නිකන් ඉදිරිය වලින් තමයි හදලා තියෙන්නේ. නැත්නම් වීදුරු එහෙම නැත්නම් ඝන ප්ලාස්ටික් තමයි තියෙන්නේ. ඝන ප්ලාස්ටික් නම් වඩාත් යෝග්‍යයි. හරි. හරි. ඔබට දැන් පේනවා මේ තියෙන හරිතාගාරය. ඔබට පේනවා මේක ඇතුලේ වගා කටයුතු කරලා තියෙනවා. මේ තවත් හරිතාගාරයක්. දැන් මේ වගේ මේ ඩෝස් පවා ඔක්කොම ඔටෝ ලොක් වෙන්න හදලා තියෙන්නේ. උෂ්ණත්වය පාලනය කරන්න සමහර වෙලාවට මේ වගේ පොඩි අවුට් එකක් දානවා සමහර වෙලාවට. උෂ්ණත්වය අනවශ්‍ය පරිදි ඉහළ ගියොත් එහෙම. හරිතාගාරයේදී පුතේ මේකේ වහලා හරහා හරිතාගාරයට විශේෂයෙන්ම සූර්ය කිරණ ඇතුල් වෙනවා. හරිතාගාර ආචරණයේදී වහලා හරහා හරිතාගාරයට පුතේ කෙටි තරංග ආයාමයක් සහිත සූර්ය කිරණ එනවා. මේ සූර්ය කිරණ වල කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි දෘශ්‍ය ආලෝකය සහ UV කිරණ. එතකොට මොකද වෙන්නේ මේ දෘශ්‍ය ආලෝකය සහ UV කිරණ කියන දෙන්න හරිතාගාරයේ තියෙන පස ශාක මගින් අවශෝෂණය කරගන්න. හරි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම හිතා ගන්න. කෙටි තරංග ආයාමයක්. හරි. අපි දන්නවා v සමානයි f ලැම්ඩා කියලා. මෙන්න මේ f කියන්නේ අපි සංඛ්‍යාතය. ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. f කියන්නේ සංඛ්‍යාතය, ලැම්ඩා කියලා කියන්නේ තරංග ආයාමය. උතර අපි ගත්තොත් එහෙම සංඛ්‍යාතය කියන කෙනා වැඩි වෙද්දී තරංග ආයාමය අඩු වෙනවා. දැන් මේකේ කෙටි තරංග ආයාමයක් කියලා කියන තරංග ආයාමය අඩුයි. ඒ කියන්නේ ලැම්ඩා අඩුයි. මෙයාගේ සංඛ්‍යාතය වැඩි. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වීදුරු පෘෂ්ඨයක් ඔන්න මල් ළඟ ඉන්නවා දෙන්නෙක්. තරංග ආයාමය අඩු කෙනෙක් සහ තරංග ආයාමය වැඩි කෙනෙක්. තරංග ආයාමය අඩු කෙනා ගත්තොත් මම හොඳට මේ කියන දේ තේරුම් ගන්න. මෙයාගේ සංඛ්‍යාතය වැඩි. මෙයාගේ තරංග ආයාමය වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. එතකොට සංඛ්‍යාතය වැඩි කියන්නේ මෙයාට පෘෂ්ඨ හරහා යාමේ හැකියාව තියෙනවා. තරංග ආයාමය වැඩි කියන්නේ මෙයාට පෘෂ්ඨවල හරහා යාමේ හැකියාව මේක හැකියාව වැඩි හැකියාව අඩුයි. තරංග ආයාමය අඩුයි කියන්නේ සංඛ්‍යාතය වැඩි කියන්නේ මෙන්න මෙයාලගේ ශක්තිය වැඩි. මෙයාලගේ ශක්තිය වැඩි.
මෙයාලගේ ශක්තිය අඩුයි. එහෙනම් තරංගායාමයේ අඩුයි නම් සංඛ්‍යාතය වැඩි, ශක්තිය වැඩි. ශක්තිය වැඩි නම් මෙයාලට මේ පාරදෘශ්‍ය දේවල් හරහා යාමේ හැකියාව වැඩි. තරංගායාමයේ වැඩි නම් සංඛ්‍යාතය අඩුයි, මෙයාලට මේ පාරදෘශ්‍ය පෘෂ්ඨ හරහා යාමේ හැකියාව අඩුයි. එතකොට අපි දන්නවා ඔන්න දැන් අපේ හරිතාගාර ගෘහයට එන්නේ කෙටි තරංග. කොටින්ම කිව්වොත් දෘශ්‍යාලෝකය සහ UV කිරණ. මේ දෙන්නගේ කෙටි තරංග කියලා කියන්නේ දෘශ්‍යාලෝකය සහ UV කිරණ කියන දෙන්නගෙම තරංගායාමය අඩුයි, සංඛ්‍යාතය වැඩි. දැන් මගේ මේක මේ හරිතාගාරය ගත්තොත් එහෙම හරිතාගාරයට අපි දැන් කතා කරා කිරණ දෙකක් මොනවද? දෘශ්‍යාලෝකය UV කිරණ. අල්ට්‍රාවයලට්. මේ දෙන්නගෙම කෙටි තරංගායාමයක් සහිත. තරංගායාමය අඩුයි, සංඛ්‍යාතය වැඩි. එසා ශක්තිය මේ දෙනාගේ ශක්තිය වැඩි. මේක ශක්තිය වැඩි නිසා පුතේ මේ දෘශ්‍යාලෝකය සහ UV කිරණ ඔන්න එනවා වෙනවා. ඇවිල්ලා මේවා වදිනවා, පොසේ වදිනවා, බිත්තිවල වදිනවා, ශාකවල වැදි පරාවර්තන වෙවි තියෙනවා. දැන් මෙන්න මේ කිරණවල ශක්තියෙන් කොටසක් පස සහ මේකේ ශාක උරා ගනු ලබනවා. දැන් මේ තරංගවලට තිබ්බ මුල් ශක්තිය නැහැ. තේරෙනවද? තිබ්බ මුල් ශක්තිය නැහැ. දෘශ්‍යාලෝකය සහ UV කිරණ දෙන්නටම තිබ්බ ශක්තිය නැහැ. හේතුව මේ ආව ශක්තියෙන් කොටසක් මෙන්න මේ පස සහ ශාක විසින් උරා ගනු ලබනවා. එතකොට මොකද වෙන්නේ? මේ අවශෝෂණය කරගත්ත සූර්ය කිරණ මීට වැඩිය ශක්තියෙන් අඩු, එහෙම නැත්නම් තරංගායාමයේ දික් වෙච්ච තරංග විදිහට පිටතට යනවා. එතකොට මොකද වෙන්නේ? මේ තරංගායාම සහිත කිරණ මේ පාරදෘශ්‍ය වහලේ බිත්ති ඒ වගේම මොකද වෙන්නේ? ඔව් වහලේ පිටතට යම් තාක් දුරකට ගමන් කරනවා. හරි? සම්පූර්ණ ගමන් කිරීමේ හැකියාවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ කෙටි තරංගායාමයක් සහිත කිරණ හරි? මොකද වෙන්නේ? ඔව් උඩ ඉඳලා පල්ලෙහාට ආවම මේකේ ශක්තියෙන් කොටසක් අරගෙන මොකද වෙන්නේ? දිගු තරංගායාමයක් සහිත එහෙම නැත්නම් අඩු ශක්තියක් සහිත කිරණ විදිහට යනවා. ඊටත් අමතරව ඉතුරු වෙච්ච ශක්තිය කොටස මොකද වෙන්නේ? ඊටාම දිගු, වඩාත් දිගු තරංගායාමයක් සහිත අදෝරක්ත කිරණ බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ අදෝරක්ත කිරණ වලට හරිතාගාර බිත්තියෙන් හෝ වහලේ යන්න බෑ. හරි? දැන් බලන්න මෙන්න මෙහෙම වෙන්නේ සරලව. හරි. දැන් ඔන්න
මේ හරිතාගාරයේ තිබ්බනේ මම මේකම ගන්නම් මෙතන. දැන් මේ ආව කට්ටිය ගත්තොත් මෙයාලගේ දරුවනේ මේ දෙන්නට වැඩිය ශක්තියෙන් අඩු. මේ දෙන්නට වැඩිය ශක්තියෙන් අඩු තරංගයක් හැදෙනවා දිගු තරංගායාමය සහිත කිරණ කියලා. මේවත් ඉතා අපහසුවෙන් හරි මේ වගේ දැන් සංඛ්‍යාතය ශක්තිය අඩු වුණා කියන්නේ ශක්තිය අඩු වුණා කියන්නේ මේ ශක්තිය උරාගත්තනේ. දැන් මෙයාලගේ ශක්තිය අඩුවීමක් කියලා කියන්නේ බලන්නකෝ. ශක්තිය අඩු වුණා කියන්නේ සංඛ්‍යාතය අඩු වුණා. ශක්තිය අඩු වුණා කියන්නේ සංඛ්‍යාතය අඩු වුණා. ශක්තිය අඩු වුණා කියන්නේ තරංග ආයාමය වැඩි වුණා. එතකොට සංඛ්‍යාත ශක්තිය දැන් මෙතනින් ආව ශක්තිය කොටසක් මේකට වැය වුණානේ පුතේ. මේ ශක්තිය කොටසක් මේකට වැය වුණාම තව ඉතුරු වෙන්නේ සුළු ශක්තිය. එතකොට මේ සුළු ශක්තිය කියලා කියන්නේ දලුතෙන් හැදෙන කිරණ ගත්තොත් මේ වගේ ශක්තිය අඩුයි. ශක්තිය අඩුයි කියලා කියන්නේ සංඛ්‍යාතය අඩුයි. හැබැයි තරංග ආයාමය වැඩි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ පිටතට යන්තම් යා ගන්නවා දිගු තරංග ආයාමයක් සහිත කිරණ. හැබැයි දෘශ්‍යාලෝකයත් එක්ක බලද්දී මෙයාගේ ශක්තිය අඩුයි. ශක්තිය අඩුයි කියන්නේ සංඛ්‍යාතය අඩුයි. සංඛ්‍යාතය අඩුයි කියන තරංග ආයාමය වැඩි. හැබැයි මේට අමතරව තව කිරණයක් හැදෙනවා. දැන් මේ ශක්තියෙන් කොටසක් එළියට ගියේ. හැබැයි තවත් ඉතුරු වෙච්ච ශක්තියක් තියෙනවා. ඒ ඉතුරු වෙච්ච ශක්තියෙන් හැදෙනවා මීටත් වැඩිය ශක්තිය අඩු සංඛ්‍යාතය අඩු හැබැයි තරංග ආයාමය වැඩි වඩාත් දිගු දැන් මේක දිගුනේ වඩාත් දිගු තරංග ආයාමයක් සහිත අදෝරක්ත කිරණ හැදෙනවා. දැන් මේකෙදි හැදෙනවා වඩාත් දිගු තරංග ආයාමයක් සහිත අදෝරක්ත කිරණ. දැන් මේවට අපි කියන අදෝරක්ත. මේවා මීටත් වැඩිය දිගයි. ඒ කියන්නේ ලැම්ඩා මේ ඔක්කොටම වැඩිය ලැම්ඩා වැඩි අදෝරක්ත කිරණ. එතකොට ශක්තිය ඔක්කොටම වැඩිය අඩුයි. ඊට පස්සේ තරංග ආයාමය ගත්තොත් මෙයාගේ සංඛ්‍යාතය ගත්තොත් සංඛ්‍යාතය ඔක්කොටම වැඩිය අඩුයි. හැබැයි මෙන්න මේ දිගු තරංග ආයාමයක් සහිත කිරණ වලටත් වැඩිය වඩාත් දිගු තරංග ආයාමයක් සහිත කිරණ තියෙනවනේ. මේවට මෙන්න මේ පාරදෘශ්‍ය ඉදිරියෙන් හෝ පාරදෘශ්‍ය වීදුරුවෙන් හෝ පාරදෘශ්‍ය ප්ලාස්ටික් වලින් ඉවතර යාමේ හැකියාවක් නැහැ. මෙයා මොකද වෙන්නේ දරුවනේ? නැවත නැවත මේ බිත්තිවල පරාවර්තනය වෙවි ශක්තිය විනාශ කර මෙන්න මේ හරිතාගාර ගෘහයම උණුසුම් කරනවා. පැහැදිලිද? උණුසුම් කරනවා. මේක තමයි සාමාන්‍ය සිද්ධ වෙන ක්‍රියාවලිය.
බලමු මේක තවදුරටත් පැහැදිලි කරගන්න. දරුවනේ දැන් බලන්නකො මෙහෙම. මෙහෙම ගත්තොත් මේකට එනවා සම්පූර්ණ සවිස්තරවම ලියන්නම් මේක. ඔන්න සූර්යයා ඉන්නවා. සූර්යයා ඉන්නවා. මේකෙන් එනවා කිරණ වර්ග දෙකක්. කෙනෙක් දෘශ්‍ය ආලෝකය අනික් කෙනා UV කිරණ. මේ දෙන්නම ගත්තොත් මේ දෙන්නගේ කෙටි තරංග මේ දෙන්නම කෙටි තරංග. ඒ කියන්නේ මෙයාලගේ ලැම්ඩා අඩුයි, සංඛ්‍යාතය වැඩි, ශක්තිය වැඩි. E කියලා ගන්න ශක්තිය වැඩි. නිසා මේ කිරණ වලට හැකියාව තියෙනවා. මම මේ දෙනා වර්ණ දෙකකින් ගන්නම්. මේ දෙන්නම. මේ දෙන්න මොකද වෙන්නේ? මේ පොළවේ වදිනවා. වැදිලා ශක්තිය කොටසක් වැය වෙනවා. මෙයත් එහෙම තමයි. ඊටාම කෙටි තරංග ආයාමයක් සහිත සංඛ්‍යාතය වැඩි කට්ටිය මෙහෙම වදිනවා. දැන් මොකද කරන්නේ? මෙහෙම වැදුනට පස්සේ මෙයාගෙන් ශක්තිය කොටසක් උරා ගන්නවා. ඔබද මේකේ පස්සේ එහෙම තියෙන්නේ කියලා. පස්ස ශාක ශක්තියෙන් කොටසක් උරා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙයාගෙන් එළියට යනවා තව කෙනෙක් ඉන්නවා දිගු තරංග ආයාමයක් සහිත. මෙයාගේ තරංග ආයාමයේ වැඩි, සංඛ්‍යාතය අඩුයි, ශක්තිය අඩුයි. තරංග ආයාමයේ වැඩි, සංඛ්‍යාතය අඩුයි, ශක්තිය අඩුයි. හැබැයි මෙයත් කොහොම හරි මෙන්න මේ පාරදෘශ්‍ය වහලෙන් හරි බිත්තියකින් හරි මෙයත් පිට වෙනවා. තව කෙනෙක් ඉන්නවා මෙයා වඩා දිගු තරංග ආයාමයක් සහිත අදෝරක්ත කිරණ. තව කෙනෙක් මෙතනින් පිට වෙනවා අදෝරක්ත කිරණ. මේ අදෝරක්ත කිරණ ගත්තොත් මේකේ
ලැම්ඩා ඉතාම වැඩි සංඛ්‍යාතය ඉතාම අඩුයි එනිසා මේකේ ශක්තිය ඉතාම අඩුයි. දැන් මේ ශක්තිය උරාගත්තට පස්සේ අලුතෙන් හැදෙනවා දිගු තරංග ආයාමයක් සහිත කිරණ සහ වඩාත් දිගු තරංග ආයාම. ඒ කියන්නේ දිගු තරංග වලටත් වැඩිය දිග තරංග අදෝරක්ත කිරණ. මේවා හැකියාවක් නැහැ එළියට යන්න. මෙයාට හැකියාවක් නැහැ මෙතන එළියට යන්න. මෙයා පරාවර්තනය වෙනවා. ආය පාරක් පොළවේ වදිනවා. හරි මේක චක්‍රාකාරව පරාවර්තන වෙයි මුලිනුත් ශක්තියක් ලැබුණා. මෙන්න මේ අදෝරක්ත කිරණ මේ බිත්ති වල වැඩි පොළවේ වැඩි මොකද කරන්නේ? පොළව රත් කිරීම ඒ වගේ මේ ශාක රත් කිරීම සිද්ධ කරනවා. මේක තමයි හර්තාගාර ගෘහයක මූලිකම ක්‍රියාව වෙන්නේ. හරි. දැන් පෘථිවි වායු ගෝලය ගත්තොත් රයිට්. හරි මේ දේවල් අපි කතා කරමු. දැන් මේ කේස් එක නිසා හරිතාගාර ඇතුලේ මෙන්න මේ අදෝරක්ත කිරණ නැවත පරිවර්තනය වෙලා පරාවර්තනය වෙවි. මොකද අදෝරක්ත කිරණට යන්න එළියට බෑනේ. ඇයි? තරංග ආයාමය වැඩි. හරි අදෝරක්ත කිරණය ගත්තොත් තරංග ආයාමය වැඩි සංඛ්‍යාතය අඩුයි ශක්තිය අඩුයි. මෙයාට පිට විය නොහැක. ඉතින් මෙයා මොකද වෙන්නේ? මෙන්න මේ හරිතාගාරය ඇතුලේ පරාවර්තනය වෙවි ශක්තිය හානි කර මේ එළියට වැඩිය සෙල්සියස් අංශක කිහිපයකින් වැඩි උණුසුම් පරිසරයක් මෙන්න මේ හරිතාගාරය ඇතුලේ නිර්මාණය කර. එසා සූර්ය ශක්තිය නැති වෙලාවේදී පවා මේ කිරණ පරාවර්තනය වෙවි තියෙනවා යම් තාක් වෙලාවක්. ඒක නිසා මෙන්න මේ ශක්තියට පිට යාමට නොහැකි නිසා මේක හොඳ උණුසුම් වාතාවරණයක් සහිත පරිසරයක් නිසා මේකට මේ ශීත කාලයේදී පවා මෙන්න මේ ගෘහය තුල වගා කටයුතු සාර්ථකව කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය ඍතු ආශ්‍රිතව ඉන්න කට්ටියට ඒ වගේම එහෙමත් නැත්තම් කඳු මුදුන් වල ශීත කලාපවල ඉන්න කට්ටියට. දැන් මේ රූපයෙන් ඔබට පේනවා මේ සූර්යයාගේ පැමිණ කෙටි රාදාංග. රයිට් මෙතන තියෙනවා මේකේ තියෙනවා UV සහ දුෂ්‍යාලෝකය. මෙයාලා ඇවිල්ලා මේ හරිතාගාර ගෘහේ වැදිලා මේ දිගු තරංග ආයාමයක් සහිත වහලෙන් එළියට යනවා. හරි. එතනින් පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ අදෝරක්ත කිරණ වලට එළියට යන්න බැරුව මේවා මේ අදෝරක්ත කිරණ පරාවර්තනය වෙලා මේ ඇවිල්ලා තියෙනවා මේ. පේනද මේ අදෝරක්ත කිරණ ඇවිල්ලා තියෙනවා පල්ලෙහාට. සූර්යයාගේ කිරණ ආවා. අරගෙන මේ ගෘහය රත් කරා, පොළව රත් කරා, මේ රත් කරා. රත් කරාට පස්සේ පිටතට යනවා අදෝරක්තයි දිගු තරංග ආයාමයක් සහිත ඒවා. දිගු තරංග ආයාමයක් සහිත කිරණ එළියට යනවා. හැබැයි අදෝරක්ත කිරණ මේක ඇතුළෙම රැඳිලා තියෙනවා. හරි හොඳ රූපයක් මම හිතන්නේ මේක ඔබට අවබෝධ කරගන්න. හරි. නියම හරිතාකාරයක රූප සටහන. අපි දැන් බලමු මේ ගෝලීය උණුසුම කෙරෙහි බලපාන වායු මොනවද කියලා. පුතේ දැන් අපි ගත්තොත් එහෙම පෘථිවියේදී සිද්ධ වෙන්නේ මේ සිද්ධියම තමයි. හරි. පෘථිවියේදී සිද්ධ වෙන්නේ මේ සිද්ධියම තමයි. මොකද වෙන්නේ? අපි ගත්තොත් එහෙම පෘථිවිය මෙහෙම තියෙනවා.
මීට පිටින් පෘථිවි වායු ගෝලයේ තියෙනවා. එතකොට අර විදිහටම දෘශ්‍යාලෝකය සහ UV කිරණ එනවා. ඉතින් මෙන්න මේ පෘථිවි වායු ගෝලය ක්‍රියාත්මක වෙනවා හරිතාගාරයක් වෙන්නේ. දැන් මේ තියෙන පෘථිවිය මේක හරිතාගාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකෙන් එන තරංග පෘථිවියේ වදිනවා. ඒ වගේම පිට වෙලා යන තරංග විශේෂයෙන්ම ඔය හරිතාගාර වායුන් විසින් පිට වෙලා යන කිරණ මේ හරිතාගාර වායුන් තියෙනවා මේ පෘථිවි වායු ගෝලේ. ඒ හරිතාගාර වායුන් විසින් අවශෝෂණය කරගන්නවා. අවශෝෂණය කරගෙන මොකද කරන්නේ? අර විදිහටම පිටතට යන්න දෙන්නේ මොනවටද? ඔය දිගු තරංග ආයාමයක් සහිත කිරණ විතරයි අදෝරක්ත කිරණ පරාවර්තනය වෙවි. මොකද වෙන්නේ? විශේෂයෙන්ම පරාවර්තනය වෙද්දී මේ පොළව රත් වීමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තට මේ හරිතාගාර වායුන් මේ තරංග මේ කිරණ වල තියෙන ශක්තිය උරාගෙන දහවල් කාලය වගේම රාත්‍රී කාලයේදීත් උණුසුම තියා ගන්නවා. ඒ කියන්නේ හරිතාගාර ආචරණය කියන්නේ හැම වෙලාවම නරක දෙයක් නෙමෙයි පුතේ. ඒ නරක දෙයක් නෙවෙයි කියන්නේ. දැන් මේ හරිතාගාර වායුන් සහ මේ හරිතාගාර ආචරණය නිසා තමයි රාත්‍රී කාලයේදීත් පෘථිවිය උණුසුම තියාගන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මෙන්න මේ හරිතාගාර වායුන් සහ මේ හරිතාගාර ආචරණය කියන සිද්ධ වුණේ නැත්තම් පෘථිවිය තුල මොකද වෙන්නේ? දවල් කාලයට අධික උණුසුමකුයි රාත්‍රී කාලයට අධික සීතලකුයි තියෙනවා. ඒතකොට සමහරලාට ද්‍රවවල නෙමෙයි මුළු පෘථිවියේම අයිස් මිදීමටත් ඉඩ තියෙනවා. මෙන්න මේ හරිතාගාර ආචරණය සිද්ධ වුණේ නැත්තම්. හරි. විශේෂයෙන්ම ගෝලීය උණුසුම කෙරෙහි බලපාන්නේ හරිතාගාර වායු. හරිතාගාර වායුන් අපි ගත්තොත් එහෙම සූර්යයාගේ ඉඳලා පොළවට එන සූර්ය විකිරණ, ඒක දෘශ්‍යාලෝකය සහ UV කිරණ, එහෙම නැත්නම් පාරජම්බුල කිරණ පෘථිවි පෘෂ්ඨය උරා ගන්න. අල්ට්‍රා වයලට් UV පාරජම්බුල කිරණ කියලා. ඒ වගේම පෘථිවි වායු ගෝලයේ මේ උරාගත් සූර්ය විකිරණ ශක්තියෙන් අඩු දිගු තරංග ආයාමයක් සහිත පාරජම්බුල විකිරණ සහ ශක්තියෙන් අඩු අදෝරක්ත විකිරණ විදිහට නැවත විමෝචනය කරනවා. හැබැයි දිගු තරංග ආයාමයක් සහිත කිරණ එළියට යනවා. හැබැයි දෘශ්‍ය කිරණ අය පාරක් මොකද වෙන්නේ? පාරජම්බුල කිරණ අදෝරක්ත කිරණ ආපහු වායු ගෝලයේ තියෙන සමහරක් වායු මගින් අවශෝෂණය කරලා පෘථිවිය උණුසුම් කිරීම සිද්ධ කරනවා. අපි දන්නවා මේ පරමාණුක ඒ වගේම සම ද්විපරමාණුක නොවන ඕනෑම වායුවකට අදෝරක්ත කිරණ උරා ගන්න පුළුවන්. හරි. අපි දැන් ගත්තොත් එහෙම පරමාණුක. දැන් ආගන්, සෙනෝන් මේවා පරමාණුකයි. මේවා බන්ධන හදන්නේ. මේවට අදෝරක්ත කිරණ උරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි සම ද්විපරමාණු. සම ද්විපරමාණුක කියලා කියන්නේ මෙන්න මේ අහනවා. N2 N2 කියන්නේ කොහොමද තියෙන්නේ? නයිට්‍රෝජන් නයිට්‍රෝජන්. O2 ඔක්සිජන් ඔක්සිජන්. H2 හයිඩ්‍රෝජන් හයිඩ්‍රෝජන්. මේ විදිහට තියෙන කට්ටිය අපි කියනවා සම ද්විපරමාණුක කට්ටිය. අර පරමාණුක කට්ටියටයි. ඒක අපි ගත්තොත් මෙන්න මේ O තනිතිත පරමාණු තනියම ඉන්න කෙනෙක්. ඒ වගේම ආගන්, නියෝන් හරි ආදී විදිහට මේ බන්ධන හදන්න නැති කට්ටිය නිෂ්ක්‍රීය වායු ගත්තොත් මෙයාලට සහ මෙන්න මේ සම ද්විපරමාණු කට්ටියට හැර අනිත් සියලුම දෙනාට පාහේ
අනිත් සියලුම වායුන්ට පාහේ අදෝරක්ත කිරණ උරාගෙන ශක්තිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ලෝකයේ තියෙන ප්‍රධානම වායුන් තුනක් ගැන අපි කතා කරා. විශේෂයෙන්ම අපි කතා කරා නයිට්‍රජන් ඔක්සිජන් සහ ආගන්. නයිට්‍රජනුයි ඔක්සිජනුයි දෙන්න සම ද්විපරමාණුකයි. එවනම් සම ද්විපරමාණුක අණුවලට අදෝරක්ත කිරණ උරා ගැනීමේ හැකියාවක් නැහැ. ඊළඟට ඉන්න කෙනා ආගන්. ආගන් කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්. එයා බන්ධන හදන්නේ. එයා ඒක නිසා ඉන්නේ පරමාණුක විදිහට. ඒක නිසා ආගන්ටත් අදෝරක්ත කිරණ උරා ගැනීමේ හැකියාවක් නැහැ. අපි මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ලෝකයේ ප්‍රධානතම වායුන් තුන හරිතාගාර වායුන් නොවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ලෝකයේ නැත්නම් පෘථිවි වායු ගෝලයේ බහුලතම වායුන් තුනම හරිතාගාර වායුන් නොවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. අපි ඒක ලියනවා මෙන්න මෙහෙම. නයිට්‍රජන් ඔක්සිජන් යනු සම ද්විපරමාණුක වායුන් වේ. නයිට්‍රජන් ඔක්සිජන් යනු සම ද්විපරමාණුක වායුන් වේ. ඒවාට අදෝරක්ත කිරණ උරා ගැනීමේ හැකියාවක් නැත. අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගැනීමේ හැකියාවක් නැත. ආගන් යනු තෙවරයට වැඩිම වායුවයි. එය නිෂ්ක්‍රීය වායුවක් වන අතර බන්ධන නොසාදයි. එය පරමාණුක වශයෙන් නැති නිසා ඒටද අදෝරක්ත කිරණ උරා ගැනීමේ හැකියාවක් නැත. එහෙනම් පුතේ ලෝකයේ තියෙන ප්‍රධානතම මේ පෘථිවි වායු ගෝලයේ තියෙන ප්‍රධාන තුන් දෙනා මේ තුන් දෙනාටම වායු ගෝලයේ මොනවාද උරා ගැනීමේ හැකියාවක් නැහැ. අදෝරක්ත උරා ගන්න හැබැයි ඒ නිසා මේ තුන් දෙනාම හරිතාගාර වායු නෙමෙයි. නයිට්‍රජන් ඔක්සිජන් ආගන් හරිතාගාර වායුන් නොවේ. දැන් මම ගත්තොත් එහෙම අපි දන්නවා අදෝරක්ත කිරණ උරා ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. බැරි කට්ටිය ඉන්නවා. එහෙනම් මෙන්න මේ ඔක්සිජන් නයිට්‍රජන් ආගන් ගැන අපි කතා කරා මේ තුන් දෙනා. මේ තුන් දෙනාම සම ද්විපරමාණුකයි. ඒ වගේම හයිඩ්‍රජන් ක්ලෝරීන් ගත්තොත් මෙයාලා මොනවද? සම ද්විපරමාණුකයි. ආගන් සහ හීලියම් පරමාණුක වශයෙන් ඉන්න නිසා මෙයාලත් අදෝරක්ත කිරණ උරා ගන්න නැහැ. අදෝරක්ත කිරණ උරා ගැනීමේ හැකියාවක් නැත්තම් එයා හරිතාගාර වායුවක් නෙමෙයි. එහෙනම් මේ සියල්ලම හරිතාගාර නෙමෙයි. හරි. ඒ වගේම තමයි පුතේ මේවා අදෝරක්ත කිරණ උරාගත්ත පළියටම දැන් මේ කට්ටියට අදෝරක්ත කිරණ උරා ගන්න පුළුවන්. හැබැයි කෙනෙක් අදෝරක්ත කිරණ උරාගත්ත පළියටම හරිතාගාර වායුවක් වෙන්නේ නැහැ. එක තමයි මෙන්න මෙයාලට අදෝරක්ත කිරණ උරා ගන්න පුළුවන්. හැබැයි මෙයාලට තව අවශ්‍යතා තියෙනවා. මෙයාලා හරිතාගාර වායුවක් වෙන්න නම් පළවෙනි අවශ්‍යතාවය ස්ථායී වෙන්න ඕනේ. දෙවෙනි එක නිත්‍ය ද්විද්‍රව ගූර්ණයක් හෝ කම්පණය වූ පසු ද්විද්‍රව ගූර්ණයක් දිය යුතුයි. නිත්‍ය ද්විද්‍රව ගූර්ණයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කම්පණය වුණාට පස්සේ ද්විද්‍රව ගූර්ණයක් දීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේවා අදෝරක්ත කිරණ උරාගත්ත පළියටම හරිතාගාර වායු වෙන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාලගේ කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම ජල වාෂ්ප මේක H2O ගෑස්
H2O gas. මීතේන්. මෙන්න මෙයාලා හරිතාගාර වායුන්. මෙයාලා හරිතාගාර වායුන් වෙනවා. ඊට අමතරව තව එක්කෙනෙක් කියනවා N2O ගන්න පුළුවන් නේ. N2O. විශේෂයෙන්ම මෙන්න මෙයා අස්ථායි. මෙයා අස්ථායි, මෙයත් අස්ථායි. ඒ නිසා මෙන්න මේ සංයෝග අපිට ගන්න බෑ හරිතාගාර වායුන් කියලා. ඊට අමතරව අපි අදෝරක්ත කියන උරා ගන්න පුළුවන් තවත් වායුන් තමයි මේ CFC සහ HCFC කියන කට්ටිය. මෙයාලා කෘතිම හරිතාගාර වායු. මේවා කෘතිම හරිතාගාර වායු. හේලෝකාබන් කියලා කියන්නේ CFC H හේලෝකාබන්. හැලජනයත් එක්ක කාබන් තියෙන සං. හරි. මේවා තමයි එහෙනම් හරිතාගාර වායු. එහෙනම් ජල වාෂ්ප වලට වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් ඒත් වැඩි වෙන්න පුළුවන්. මීතේන් right N2O සහ හේලෝකාබන් ගත්තොත් මේවත් මොකද වෙන්න පුළුවන්? අපිට හරිතාගාර ආචරණය ඇති කළ හැකි වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමු.